මෙතෙන් සිට සිදු කිරීමට ගෞරවනීය දේශකයන් වහන්සේට අපි සියලු දෙනා নমස්කාර පූර්වකව ආරාධනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस् सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ සූදානම් වෙන්නේ ධම්ම නදී තිත්ත උතුම් ධර්ම දේශනා මාලාවේ තවත් එක ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා. පින්නතුනි මේ දිනවල මේ ධර්ම දේශනා වැඩසටහන තුලින් අපි සාකච්ඡා කරමින් සිටියේ බ්‍රහ්මචර්යාව පිළිබඳව කරුණු සාකච්ඡා කෙරෙන උතුම් වූ උදයබද්ද ජාතක කතාව සම්බන්ධ කරුණු කාරණා කීපයක්. මේ දේශනාව තුළ දේශනා දෙකක් උදයබද්ද ජාතකයෙන් සාකච්ඡා කරන්නට යෙදුණා. අද තුන්වෙනි දේශනාවයි මේ දේශනා කරන්න සූදානම් වෙන්නේ. දෙවෙනි ධර්ම දේශනාව අවසානයේ අපි සිහිපත් කරන්නට යෙදුණා භද්‍රා දේවියට උදයබද්ද රජතුමා වෙච්ච පොරොන්දුව තමන් ඉපදිච්ච තැන ඇවිල්ලා කියනවා කියන පොරොන්දුව ඉෂ්ට කරන්ට යෙදුණා. සක්‍ර දේවේන්ද්‍රයන් වෙලා ඉපදිලා භද්‍රා දේවිය හොයාගෙන ඇවිල්ලා තමන් තව්තිසාවේ රජ වුණ බව සඳහන් කරලා තමන්ගේ කාර්ය නිමා කරලා පිටත් වෙන්න ලෑස්ති වෙනකොට භද්‍රා දේවිය ආරාධනාවක් කළා. ස්වාමීනි සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ
ඔබ එදා මගේ උදය රජතුමා හැටියට මට දුන්න පොරොන්දුව නැවත සම්පූර්ණ කරලා නැවත දෙව්ලොවට යන්න සූදානම් වෙන මොහොත. ඊට කලින් මටත් ඔබ වහන්සේ ළඟට එන්න සුදුසු පාර මොකක්ද කියන කාරණාව සිහිපත් කරලා ගියොත් හුඟක් වටිනවා කියලා සිහිපත් කළා. දෙව්ලොව එන මග මටත් කියලා දෙන්න කියලා. ආන්ගේ ආරාධනාවට අනුව නැවත වතාවක් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ භද්‍රා දේවියට සිහිපත් කළා. භද්‍රාවෙනි, මනුෂ්‍ය ලෝකෙහි උපන්නා වූ සත්වයන්ගේ ආයුෂය ප්‍රථම ආයුෂයේ ගෙවිලා මධ්‍යම ආයුෂය ලබනවා. මධ්‍යම ආයුෂයේ ගෙවිලා පශ්චිම ආයුෂයට පැමිණෙනවා. පශ්චිම ආයුෂයේ ගෙවිලා මරණයටපත් වෙනවා. උපාද ෂණය තීතිය දක්වා ගමන් කරනවා. තීති ක්ෂණය භංග ෂණය දක්වා ගමන් කරනවා. මිනිස්යන්ගේ ආයුෂය හරියට වේගයෙන් ගලන ගංගාවක් පහළට ගලාගෙන බහිනවා වගේ මිනිසුන්ගේ ආයුෂයේද නතර වීමක් නැහැ. භද්‍රාවිනී ස්වල්ප වූ මනුෂ්‍ය ආයුෂය ඊටම වේගින් ක්ෂය වෙලා යනවා, ගෙවිලා යනවා. ඒ නිසා වහ වහ ඔබ විසින් කුසල් දහම් රැස් කරගත යුතුයි. දුවං මරණං අදුවං ජීවිතං. මරණය ස්ථිරයි, ජීවිතය අස්ථිරයි. මරණානුස්මෘතිය නිතර සිහිපත් කරගන්න කියලා කරුණ දැක්වුවා. පින්නතුනි, මෙතන ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සිහිපත් කළා මනුෂ්‍ය සත්වයාගේ ප්‍රථම ආයුෂය ගෙවිලා මධ්‍යම ආයුෂයට එනවා. මධ්‍යම ආයුෂයේ ෂය වෙලා පශ්චිම ආයුෂයට එනවා. පශ්චිම ආයුෂයේ ගෙවිලා මරණයටපත් වෙනවා. ආයුෂයාගේ නතර වීමක් නැහැ. මේක ප්‍රථම ආයුෂයයි කියලා යම් කාලයක් නැවතිලා තියෙනවා කියලා දෙයක් නම් මොහොතක්වත් මනුස්ස ජීවිතය තුළ නැහැ. මව් කුස ඇතුලේ යම් තරම් කාලයක් ජීවත් වුණාද ඔහු ඒ කල් වයස් අවසානයේ මව් කුසින් මනුලවට බිහි වෙනවා. බිහි වෙලා තත්පරයක් ගත වෙනවා, දෙකක් ගත වෙනවා, විනාඩියක් ගත වෙනවා, පැය ගණන් ගත වෙනවා, දවසක් ඉවර වෙනවා. නැවත තත්පරෙන් විනාඩියෙන් පැයෙන් දෙවෙනි දවසත් ඉවර වෙනවා. තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි දවසත් ඉවර වෙනවා. නමුත් ඉපදිලා තත්පරයක් යන අතරතුර මැරෙන්නත් පුළුවන්, දවසක් ගෙවිලා මැරෙන්නත් පුළුවන්, දවස් දෙකක් තුනක් හතරක් ඉඳලා මැරෙන්නත් පුළුවන්, මාසෙන් අවුරුද්දෙන් මැරෙන්නත් පුළුවන්. තව සමහර අය අවුරුදු 7 8 10 15 20 25 30 40 50 60 ජීවත් වෙනවා. එහෙමනම් මව් කුසෙන් ඉපදෙන අතරතුරමත් මැරෙන්න පුළුවන්. ඊට අමතරව මව් කුසෙත් මැරෙනවා. ඉපදිලා යම් කාලයක් ජීවත් වෙනවා කියලා නිශ්චිත තීරණයක් නැහැ. සත්වයා ගෙනාපු කුසල ධර්මයන්ට අනුව ඔවුන්ගේ ආයුෂය පවතිනවා. එහෙනම් බණ අහන ඔබත් ධර්ම දේශනා කරන මමත් තාමත් ජීවත් වෙනවා. නමුත් ඊළඟ ෂණය මට ජීවත් වෙන්න අයිතියක් තියෙනවද නැද්ද කියන කාරණාව ඔබවත් මමවත් තවම දන්නේ නැහැ. ඒ තරම්ම කෙටි ආයුෂයක් තියෙන නිසා නිතරම මරණානුස්මෘතිය සිහිපත් කරන්න කියලා ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ උදේ භද්‍රාවට මතක් කළා. ලෝකවාසී සියල්ලන්ගේම ශරීරයේ අස්තිරයි. එහෙයින් ඔබගේ මේ රන්වන් වූද මටසිලිටු වූද මේ ශරීරය මොහොතක්වත් ස්ථිර නැහැ. ඒ ඊටාම කෙටි කාලයක් පවතිනවා. රූප ස්වභාවය මටසිලිටු බව, දුටුවන් පහදවන බව මරණයට බාධාවක් නෙමෙයි. ඒ නිසා රූපත් අයත්, රූපය ලස්සන නැති අයත්,
ලාබාල තරුණ මහලු හැමෝමත් උගත් නූගත් හැමෝමත් ධනවත් ඒ වගේම දුප්පත් හැමෝමත් කුලවත් කුලහීන ඕනෑම කෙනෙක් විතරක් නෙමෙයි තිරිසන් ලෝකේ තිරිසන් සත්තු මේ මරණ ධර්මතාවයට ඕනෑම මොහොතක ගොදුරු වෙන්න පුළුවන් නිසා මිනිස්යන් හැටියට දස අකුසල කර්මපතයන්ගෙන් වැළකීලා දස කුසල කර්මපතයන් සම්පූර්ණ කරගෙන මරණය සිහිපත් කර කර මරණයට සූදානම් වෙමින්ම ඉන්නේ යම් කෙනෙක් දස කුසලයෙන් වැළකීලා දස කුසල් සම්පූර්ණ කරගෙන නම් ඔහු මරණයට බය නැති කෙනෙක් බව සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සිහිපත් කළා. මේ ලෝකේ එකම කෙනෙකුට මේ මුළු ලෝකයම ලැබුණත් මුළු ලෝකයේම තියෙන සම්පත් ලැබුණත් දැන් මට ඇත යන සෑහීමක් භද්‍රාවිනී මිනිස්සු අතර නැහැ. මිනිසුන්ගේ තෘෂ්ණාව ඒ තරම් සෑහීමකට පත්වීමක් නැහැ. එහෙම සෑහීමකට පත්වීමක් නැති මිනිස්සු මරණයට පත් වෙන්නේ සෑහීමක් නොලබාමයි. තෘෂ්ණාව හිතේ තියාගෙනමයි මැරෙන්නේ. ආන් එවන් පුද්ගලයන් බවට පත් නොවි මේ කාරණාව මනාව දැනගෙන තෘෂ්ණාව ඔස්සේම දුවදුවා ඒ සම්පූර්ණ කරගන්න උත්සාහ කළත් සම්පූර්ණ කරගත නොහැකි අය බොහොම අසරණව මරු වැළඳ ගන්නවා. නමුත් ඔබ කරුණු කාරණා දැනගෙන මනාව ජීවිතය කුසලයෙන් පෝෂණය කළ යුතුයි. තෘෂ්ණාවේම එල්බගෙන ජීවත් වෙන පුද්ගලයා හැම වෙලාවෙම හම්බ කරන ක්‍රමයක් තමන්ට යමක් අයිති කරගන්න ක්‍රමයක්ම කල්පනා කළා. නමුත් පිනට දහමට හිත යොමු වුණ මොහොතක් ඒ නිසා නෑ. පින් සිතුවිලි හිතට ආවත් ඔවුන් ඒක බැහැර කරලා වෙනත් ලෞකික ධනයක් උපයන ක්‍රමයක්ම කල්පනා කළා. පින්කම් කෙරෙන තැන් පින්කම් කරන තැන් ඕනතරම් තිබුණත් මේ මිනිස්සු ඒ සඳහා යන්න කාලයක් යොදාගත්තේ නැහැ. ශරීර අපහසුතා තියෙනකොට තවත් නොයෙක් ලෙඩ රෝග තියෙනකොට ධනෙ උපයන ගමන් වලට ලෞකික සම්පත් රැස් කරන තැන් වලට කායික අපහසුතාවයේ දරාගෙනම උන් යනවා. මානසික අපහසුතාවයේ දරාගෙනම උන් යනවා. නමුත් පිනක් දහමක් කරන්න යම් කෙනෙක් අදහසක් ඉදිරිපත් කළත් Tamanට අවස්ථාවක් ලැබුණත් අහවල් කටයුතු තියෙන නිසා පින්කමට යෙදෙන්න අවස්ථාවක් නැති බව සිහිපත් කරනවා. තමා විසින් තමාටම ආත්ම වංචාවක් කරගෙන ජීවත් වෙනවා. එහෙමනම් වැඩියෙන් කරගත යුත්තේ කුසල්ම බවයි මේන් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ භද්‍රා දේවියට අනුශාසනා කරන්නේ. පින්නතිනි කාම සම්පත් වල සෑහීමක් නැති බව පැහැදිලි කළා. මේ ලෝකේ මවත් පුතත් අතර ගැටුමක් ඇති වුණා නම් ඒ කිසියම් කාම වස්තුවක් නිසා. මවත් ස්වාමියත් අතර ගැටුමක් ඇති වුණා නම් ස්වාමියත් දරුවොත් අතර ගැටුමක් ඇති වුණා නම් සහෝදරය සහෝදරිය අතර ගැටුමක් ඇති වුණා නම් මේ හැම තැනම ගැටුමක් ඇති වෙලා තියෙන්නේ කාම වස්තුවක් නිසා. ඉඩ කඩන් නිසා, ගෙවල් දොරවල් නිසා, යාන වාහන නිසා, රන් රිදී මුතුමැණික් නිසා ඔවුන් Tamanට ජීවිතයේ දුන්න මව්පියන් සමග ඕන තරම් ගැටෙනවා. එකට ඉපදිච්ච සහෝදරයා සහෝදරිය එක්ක ඕන තරම් ගැටෙනවා. ජීවත් වෙනකන් මුහුණ දියාවත් නොබලන තරම් තැනට ඔවුන්පත් වෙනවා මේ ලෞකික වූ ධනයක් නිසා. ඒ කාරණාව අපේ බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල මනාව කරුණු දක්වලා පැහැදිලි කරන්නට යෙදුණා. එක තැනක භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා මහණෙනි මද වූ රස විඳීම් ඇති බැවින් මේ කාමයේ ඇටසැකිල්ලකට
උපමායත්තෝය. බොහෝ දෙනෙකුට සාධාරණ බැවින් මස් වැදල්ලක් වගේ. දවන බැවින් තනහුලක්සේය. මහත්ව තවන බැවින් తాවකාලික සැපයක් ගෙන දෙන බැවින් මේ හරියට ණයට ඉල්ලාගත්තක්සේය. අඟ පසඟ බිඳින බැවින් රුක්පලයක්සේය. කපන කොටන බැවින් කඩුවක් හා මස්ලොඹුවක්සේය. විනිවිද යන බැවින් හරියට උල් ආයුධයක් වැනිය. බිය සැක සහිත බැවින් සර්ප හිසක් බඳුය. මෙහි ඊතා කෙටිම තේරුම භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. ඊතා විස්තර වශයෙන් බොහෝසේ මේ සාකච්ඡා කරන්න පුළුවන්. දවන බැවින් තනසුලක්සේය කියලා සඳහන් කළා. කාමියෝ නිසා චිත්තසංතානේ දවනවා. නමුත් චිත්තසංතානේ විතරක් නෙමෙයි දවන්නේ, මේ කාමයන් නිසා තමන්ගේ ආත්ම ගරුත්වයත් විනාශ කරලා දානවා. තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයත් දවලා දානවා. තමන්ගේ සිල් ගුණ විනාශ කරලා දානවා. කාමයෙන් මුලාවටපත් වුනහම බොහෝ දිනාට තමන් කවුද කියන කාරණාව අමතක වෙනවා. සමාජයේ බොහොම වරප්‍රසාද ඇති, බොහෝ දිනාගේ වන්දනා මාන ආදියට භාජනීය වුණ, ප්‍රභූවරයෙක් බවට පත් වුණ, ප්‍රදේශයේ බොහෝ දිනාට අවවාද අනුශාසනා කරන ගරු කටයුතු පුද්ගලයෙක් බවට පත් වෙලා හිටියට සමහර වෙලාවට තමන්ගේ කාම වස්තුවක් තමන්ට අහිමි වෙන නිසා, තමන්ට හිමි කරගත යුතුව තිබුණ දෙයක් අනුන් හිමි කර ගනී කියලා හිතපු නිසා ඒ තමන්ගේ ගුණධර්ම ඔක්කොම අත්හැරලා ප්‍රකාශ කරන වචන, හැසිරෙන හැටි, කරන වැඩ තමන්ගේ ආධ්‍යාත්මික ගුණය විනාශ කරලා දානවා. එතෙක් මිනිස්සු අතර තිබිච්ච ප්‍රශංසාව විනාශ කරලා දානවා, පැහැදීම නැති කරලා දානවා. නමුත් මේ කාම වස්තුව නිසා ඒ කිසි දෙයක් ඔහු කල්පනා නොකරන තත්වයටපත් වෙනවා. ඊළඟට මහත්සේ තවන බැවින් ගිනි අඟුරු වලක් කියලා සඳහන් කළා. පින්නතිනි, තමන් සතු කාම වස්තුවක් තමන්ගෙන් ගිලිහෙනකොට හිතේ ඇතිවෙන චිත්ත පීඩාව නිසා ගත සිත දෙකම දවනවා. හරියට මහා ගිනි අඟුරු වලකට ලං වෙන්න දැවෙනවා වගේ ඔහු හාත්පස දැවෙන්න පටන් ගන්නවා. මද කලක්මයි මේ හැම සැපයක්ම පවතින්නේ. මේ කාම වස්තු හැම එකක්ම මද කලක්මයි. දීර්ඝ කාලීනව පවත්වන්නත් බෑ, දීර්ඝ කාලීනව Tamanට අයිති කරගන්නත් බෑ, මෙලව හැර යනකොට ගෙනියන්නත් බෑ. මද කලක් පවතින නිසාම, මද සැපයක් දෙන නිසාම ඒ සිහිනයක් හා සමානයි කියලා දේශනා කොට වදාලා. මේ ආදි වශයෙන් කාමයන් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ කරුණු බොහෝසේ දීර්ඝව විස්තර කරන්ට යෙදුණා. යම් කෙනෙක් මේ ලෝකේ නපුරුකමක් කළා නම් ඒ හැම නපුරුකමක්ම මෙන්න මේ කාමයන් නිසාමයි. සමහර කෙනෙක් තමන්ගේ මව නැසලා, සමහර කෙනෙක් බිරිඳ නැසලා, තව කෙනෙක් බිරිඳත් දරුවොත් නැසලා, තව කෙනෙක් ස්වාමියා විනාශ කරලා, තව අය දරුවෝ විනාශ කරලා. වර්තමානයේ විද්‍යුත් මුද්‍රිත මාධ්‍යවල අපිට මේ වාගේ කරුණු ඕන තරම් අහන්නත් දකින්නත් ලැබෙනවා. පින්තුනි, හේතුව හැමතැනම මේ කාම සම්පත් නිසාමයි කියන එක අපිට මනාව පැහැදිලි වෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මද ආස්වාද ඇති කාමයෝ අති දීර්ඝ කාලීනව අපි සංසාරේ දුකටපත් කරනවා. මද ආස්වාද ඇති කාමයන් නිසා, ඉඩ කඩන් නිසා, වතු පිටි නිසා සමහරලාට මනුස්ස ජීවිත පවා විනාශ කරලා, ජීවිතයේ අවසාන කාලේ අපි මේ පිළිබඳව හිතලා තැවිලා පශ්චත්තාපයටපත් වෙලා කනස්සල්ලෙන් ඉඳලා මැරිලා නිරයවල් වල ඉපදිලා අවුරුදු කෝටි ගණන් දුක් විඳිනවා. ඒ නිසා මද ආස්වාදය දීර්ඝ කාලීන දුක මේ කාමයන් සතුව තියෙන නිසා ඒ කාරණාව මනාව දැනගෙන ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතය ආරක්ෂා කරගෙන කුසලයෙන් පුරව ගන්න කියලා දේශනා කොට වදාලා
දෙව්ලොව වෙන මග හැටියට කරුණු පැහැදිලි කරන ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ. ලෝකයේ සියලු සත්වයෝම තමා මියගොස් තමා සතු සියල්ලෙන් වෙන්ව යෑම හෝ තමා සිටියදී සෙසු අය ඒ ධනෙ පැහැරගෙන යන බවද දැනගත යුතු බවත් සිහිපත් කරනවා. තමා සියල්ලෙන්ම වෙන්ව යෑමත් එහෙම නැත්තම් වෙන කෙනෙක් තමන්ගේ වස්තුව උදුරගෙන යන බවත් මේ කරුණු දෙකෙන් එකකට පැමිණීමෙන් ඔවුනොවුන්ගෙන් හා ධනයෙන් වෙන්වන බව මනාව පැහැදිලි කරන ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ උදය භද්‍රාව මේ කාරණාව දැන නොපමාව දස කුසල ධර්මයන්හි මනාව යෙදෙන්න කියලා අවවාද කරනවා. දෙතිස් කුණපෙන් පිරුණ මේ කය සොහනකට ගෙන ගොස් දැමූ කල කපුටු හිවල් කබර ආදී සතුන්ට ආහාරයක්ම වෙනවා. මහ පොළොවේ යට කෙරුවොත් එය කුණු වීමෙන් පණුවන්ට ගොදුරක් බවටම පත් වෙනවා. සසර මනුස්ස ලෝකෙහි උපන් තිරිසන් සත්ව යම් ප්‍රභේදයක් ජීවත් වන්නේද ඒ උපන් සියලුම තිරිසන් සතුන්ටත් මේ ස්වභාවයම උදාවන බවත් මිනිසුන්ටත් ඒ තත්වයටම මූණ පාණ්ඩ සිදුවෙන බවත් උදේ භද්‍රාවට මනාව කරුණු පැහැදිලි කරන්නට යෙදුණා. ආන්ගේ නිසා මරණය ඒකාන්තයි, ජීවිතය අස්තිරයි, කොයි මොහොතේ ජීවිතය අපෙන් ගිලිහෙනවද යන බව නොදන්න නිසා දස කුසල කර්මයන් සම්පූර්ණ කරගෙන මරණයට සූදානම්ව කටයුතු කරන ලෙස විශේෂයෙන් පැහැදිලි කරන්න යෙදුණා. උදේ භද්‍රාව මෙහෙම කරුණු සඳහන් කරාම ශක්‍ර දේවේන්ද්‍රයන්ගෙන් එය අහනවා, දිව්‍ය රාජයාණෙනි, ඔබ සඳහන් කරන මේ කරුණු ඊටාම යහපත්. මනුෂ්‍ය ජීවිතයේ ස්වල්ප කාලයක්ම පවතින එකක්. එය සැපයෙන් යුක්ත නම් එසේ සුළු කාලයක් පැවතියේද වරදක් නැහැ. මනුෂ්‍ය ජීවිතයේ ඊටා සැපවත් එකක් නම් කෙටි කාලයක් පැවතුනත් කමක් නැහැ. මනුෂ්‍ය ජීවිතයේ ඊටා දීර්ඝ කාලයක් පවතිනවා නම් මද දුකක් තිබුණත් කමක් නැහැ. නමුත් මනුෂ්‍ය ජීවිතයේ සැපයෙන් තොරයි, දුකින් යුක්තයි. එසේ වූ මේ ජීවිතය පවතින්නේද සුළු කාලයයි. ආන්ගේ නිසා මේ සුරන්දන නම් වූ රාජධානියෙන් කසී රටින් වෙන් වෙලා මම එකලාව පැවිදි වෙන්න තීරණය කරනවා කියන බව උදේ භද්‍රාව ශක්‍ර දේවේන්ද්‍රයන්ට සිහිපත් කළා. මෙතන විශේෂයෙන් සිහිපත් කරන්නට යෙදුන මේ ධර්ම කාරණාව තුල මනුෂ්‍ය ජීවිතයේ ඊටා සුළු කාලයක්ම පවතිනවා. සුළු කාලයක් වුණාට කමක් නැහැ, හැමදාම සැපයි නේද? නමුත් එහෙම දෙයක්වත් නැහැ. දීර්ඝ කාලයක් මනුෂ්‍ය ජීවිතේ පවතිනවා නම් යම් යම් ආකාරයක දුක් තිබුණත් කමක් නැහැ, ආයුෂයේ දිගින්දා. නමුත් මනුෂ්‍ය ජීවිතේ එහෙම නැහැ. පවතින්නේ කෙටි කාලයයි, ඒ තුලත් දුකයි. පින්නතුනි, මෙහෙම සඳහන් කරන්නේ ආයුෂ අවුරුදු 10000ක් තියෙන කාලේ. අපි මහ බෝසතාණන් වහන්සේම එක කාලයක සිහිපත් කිරීමක් කළා. අවුරුදු 60000ක් ආයුෂ තියෙන කාලේ. තමන්ගේ හිසට ගිනි ඇවුලුනොත් ඒ ගින්න නිමණ්ඩ උත්සුක වෙන්න කලින් මෙතෙක් කරගන්න බැරි වුණ කුසල කර්මයක් තියෙනවා නම් ඒ වෙනුවෙන් උත්සුක වෙන්න කියලා. මේ ගින්න නිමාගෙන කරගන්න බැරි වුණ කුසල කර්මයන් කරනවාය කියන අදහසින් ඔහු ගින්න නිමා ගන්න වෙහෙසුනොත් ගින්න නිමන අතරේ ඔහුට මරණය ළඟා වෙන්න පුළුවන්. ඒ ගින්න නිසා නොවිය හැකි වෙනත් කාරණාවක් නිසා විය හැකි. මේ හිසේ ඇවිලෙන ගින්න නිමා ගන්නකම් මම ජීවත් වෙනවාය කියලා පොරොන්දුවක්
අපිට කවුරුවත් කවදාවත් දීලා නැහැ. හිසට ඇවිලෙන ගින්න නිමනවා. සමහරලාට ඔය අතර හෘද වස්තුවේ ආබාධයක් ඇති වෙලා මැරෙන්න පුළුවන්. රුධිර නාලයක් පිපිරීම නිසා මරණය සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ගිනි අරගෙනයි තියෙන්නේ මැරිලා තියෙන්නේ තව කරුණකින්. ආංගික හින්දා මොන තරම් හිතන්න යමක් ඉතුරු කළාද ඒ ගින්න එසේම තිබුණාවේ කරගන්න බැරි වුණ පින්කම කරන්න කියලා. මෙහෙම සඳහන් කරන්නේ මිනිස්සුන්ට ආයුෂ අවුරුදු 60000 කාලේ. පින්නතුනි සඳහන් කරනවා අවුරුදු 60000ක් ආයුෂ තිබුණ මේ මිනිස්සුන්ට ලෙඩ රෝග තිබුණෙත් 6යි කියලා. ලෙඩ රෝග 6ක් කියලා සඳහන් කරාම මේ ලෙඩ රෝග හැටියට සලකන මේ කාරණා 6 අදත් මිනිස්සු අතර තියෙනවා. නමුත් ඒක ලෙඩක් කියලා නම් කවදාවත් හිතලා නැහැ. එකක් බඩගින්න, අනික පිපාසය. අනිත් එක උණුසුම, ඊළඟ කාරණාව සීතල. ඊළඟ කාරණාව වැසිකිලියන්න ඕනේ. අන්තිම කාරණාව කැසිකිලියන්න ඕනේ. මේ තමයි ලෙඩ 6. මම සඳහන් කළේ ඒක අදත් තියෙනවා. නමුත් ඒක ලෙඩක් කියලා අපිට කවදාවත් හිතිලා නැති වෙති. මේ කාරණා 6 හැර වෙනත් කායික රෝගයක් නම් ප්‍රචලිතව තිබිලා නැහැ. ඒ තරම් නිරෝගීව අවුරුදු 60000ක් කල් දීර්ඝායුෂ භුක්ති විඳින කොටයි සඳහන් කළේ හිසට ඇවුලුණු ගින්න නිමන්න කලින් කරගන්න බැරි වුණ පින්කම කරන්න කියලා. මෙදා කාලේ අපේ ආයුෂය අවුරුදු 60ට 70ට 80ට සීමා වෙලා තියෙන ලෙඩ රෝග ගැන කල්පනා කරලා බලහම ඒ ලෙඩ රෝග වල ඉවරයක් නැහැ. මිනිස්සුන්ට ලෙඩ හැදිලා මැරිලා ගිහිල්ලා තියෙනවා. නමුත් අහවල් රෝගී නිසා මැරුණාය කියලා තහම එවන් රෝග හොයාගෙනත් නැහැ. ඒ තරම් රෝග බහුල කාලයක්. එහෙමනම් මෙදා කාලේ මිනිස්සු හරියට මේ සසර ගැන අවබෝධ කරගත්තා නම් කොහොම කටයුතු කළ යුතුද? නමුත් එහෙම කටයුතු නොකරන බවක් පේන අපේ සමාජයේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීමට අනුව අප්‍රමාදී වූ සමාජයක් නෙමෙයි. ඔවුන් ඊටම ප්‍රමාදී වූ පුද්ගලයන්. අප්‍රමාදී සමාජයක් නෙමෙයි මේක. ඊටම ප්‍රමාදකාරී සමාජයක්. සසර ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කරුණු කාරණා වලට අනුව ඊ타ත්ම ප්‍රමාදීව ලෞකික සැපයන් ඔස්සේ උම්මත්තක වූවන්සේ දිව යන මිනිස්සු ඊ타ම දුප්පත්, ඊ타ම අසරණ, ඊ타ම ප්‍රමාදී අහිංසකයින් හැටියට තමයි සිහිපත් කරන්න ඕනේ. 6ක් 4ක් තේරෙන බවක් කොහොමවත් නැහැ. තේරුම් ගන්න උත්සාහ කරන බවකුත් නැහැ. මනාව 6-4 යමෙකුට වැටහුණා නම් ඔවුන් මේ කරමින් ඉන්න ක්‍රියාදාමයේ තුල යෙදෙන්නෙත් නැහැ කියන කාරණාව මනාව ඉස්මතු කරන්න වටිනවා. 6-4 තේරෙනවා කියලා හරියටම සිහිපත් කළේ තමන් මරුණාම උපදින්නේ කොතනද කියලා දන්නවා කියන එකයි. මැරෙන්නේ කවද්ද කියලාත් දන්නවා. මැරිලා ඉපදින්නේ කොහෙද කියලාත් දන්නවා. මැරෙන දවස නොදන්නවා වුණත් ඒකාන්තයෙන් මැරිලා උපදින තැන දන්නවා. ඒ කිව්වේ සතර අපායේද සදිව්‍ය ලෝකයේද කියන කාරණාවයි. එතකොට ඒක අපිට වැටහෙන්නේ මරණයෙන් පස්සේ කොහේ උපදීද කියන කාරණාව පිළිබඳව කිසිම හැඟීමක් නැහැ. ඒ වුණාට නරක දුක්ඛයෝ භයානකයි, සසර ඊටාම දිගයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තිබුණත් දුගතියට යෑම පිළිබඳව බියක් නැත්තේත් දුගතිය පිළිබඳවවත් කරුණු නොදන්නා නිසා විය හැකියි. නමුත් ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ උදය භද්‍රාවට මනාව කරුණු පැහැදිලි කරන්න තිබුණා. ඒ නිසා උදය භද්‍රාව තමන්ගේ රාජ්‍යත් හැරලා පැවිදි වෙන්න යනවා කියන ප්‍රතිඥාව ශක්‍ර දේවේන්ද්‍රයන්ට ලැබලා දුන්නා. බෝසතාණන් වහන්සේ
උදේ භද්‍රාවට අවවාද කරලා මේ උදේ භද්‍ර රජුරෝ කියලා කියන්නේ දැන් සක්‍ර දේවේන්ද්‍ර වෙලා ඉපදිලා මේ ඉන්නේ අපේ මහ බෝසතාණන් වහන්සේමයි. උදේ භද්‍රාවට අවවාද කරලා සක්‍ර පුරේටම පිටත් වෙලා ගියා. උදේ භද්‍රාව දෙවිනි දවසේ එනතම් පහවදා එළි වුණාට පස්සේ තමන්ගේ අමාත්‍ය මණ්ඩලයේ කැඳවලා කරුණු කාරණා පැහැදිලි කරලා දීලා මේ සංසාරයෙන් මිදෙන්න දුක්ඛිත මනුෂ්‍යාත්ම භාවයෙන් එතර වෙන්න සසර කෙරවල හොයාගෙන යන්න පින් පුරන ජීවිත ගමනේ මම සුගතිගාමී ජීවිතයක් උදෙසා මේ මාලිගාවෙන් පිටත් වෙන්න තීරණය කළ බවත් තමන්ගේ රාජ්‍ය සුදුසු කෙනෙක් බාර අරගෙන රාජ්‍ය විචාරණ බවත් සිහිපත් කරලා රජමැදුරින් නික්මිලා ඉතා රමණීය වූ තමන්ගේ උද්‍යානයට ගිහිල්ලා ඍෂි ප්‍රෞජ්‍යාවෙන් පැවිද්ද ලබාගෙන අති දීර්ඝ කාලයක් කුසල ධර්මයන් සමාදන් වෙලා ඒ කුසල් ආරක්ෂා කරගෙන අවසානයේ මරණයෙන් පස්සේ එයත් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ළඟටම ගියපු බව මේ උදේ බද්ද ජාතක කතාවේ මනාව පැහැදිලි කරලා තියෙනවා. පින්නතුනි උදාර මනුස්ස ජීවිතයක් මනාව සකස් කරගත යුතු ආකාරය මනාව සංවිධානය කරගත යුතු ආකාරය මේ උදේ බද්ද ජාතක කතාවට අනුව බොහෝ තැන්වල විශේෂයෙන් පැහැදිලි කරලා දේශනා කරන්නට යෙදුණා. මනුස්ස ජීවිතයක් කොයිතරම් වටිනවද කියන කාරණාව නිතර නිතර ධර්ම ශ්‍රවණය කරලත් මේ බණ අහන අය හුඟක් දන්නවා. පින්නතුනි ඒ අපේ විතරක් නෙමෙයි මේ ලෝකේ ඉපදිච්ච හැම මිනිසෙක්ම මහා පුණ්‍යවන්තයි. මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉපදිලා තියෙන්නේ සසර බොහෝ පින් කරලා තියෙන නිසා. ඒ පින අතර සීලයත් විශේෂයි දානයත් විශේෂයි. නමුත් මෙදා ජීවිතයේ මිත්‍යා දෘෂ්ටිකව ඉපදිච්ච අයත් සීලයට ගුණයට දහමට අකමැති අයත් අපි ජීවත් වෙන ලෝකේ හුඟක් වැඩි සීලයට ගුණයට කැමති සසර බය දැන අවබෝධ කරගන්න උත්සාහ දරන පිරිස ඉතා ස්වල්පයි කියලා අපිට පේනවා. මිත්‍යා දෘෂ්ටිය වැළඳගත් අයම වැඩි. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළෙත් මහණෙනි මේ ලෝකේ ජීවත් වෙන සත්වයාගෙන් මරණයටපත් වුණාට පස්සේ නැවත සුගතිගාමී වෙන්නේ මගේ මේ නියපිට තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි කියලා. ලෞතර බුද්ධ දේශනාව ත්‍රිකාලීනයි. තුන් කාලයටම වැට ගැලපෙනවා. එහෙමනම් පින්නතුනි අපි කල්පනා කරලා බැලුවොත් මනුස්ස ජීවිත ලබාගත් අය කෝටි ප්‍රකෝටි ගණන්. නමුත් බුදුරජාණන් වහන්සේට අවනත වෙලා සම්මා දිට්ඨික ජීවිතයක් ගොඩනගාගෙන අකුසල කර්මපතයන්ගෙන් වෙන් වෙලා දස කුසල කර්මපතයන් සමාදන් වෙලා දස දාන වස්තුවෙන් පූර්ණේ වෙලා ජීවත් වෙන මිනිස්සු මේ මනුෂ්‍ය සමාජයේ කොයිතරම් ස්වල්පද? එහෙමනම් සම්මා දිට්ඨික මිනිස්සු කොයිතරම් ස්වල්පයිද? ඊට වඩා මොනතරම් වැඩි පිරිසක් මිත්‍යා දෘෂ්ටිකව ජීවත් වෙනවද? පව ගැන දන්නේ නැති, පින ගැන දන්නේ නැති, කුසලයේ යෙදෙන්නේ නැති මේ සියලු දෙනාම මරණයෙන් පස්සේ නිරේගාමී වෙනවා කියන කාරණාව ධර්මයට අනුව මොනතරම් පැහැදිලිව විස්තර වෙලා තියෙනවද? එහෙනම් වැඩි පිරිසක්ම නිරේගාමී වෙන්නේ. සුළු පිරිසයි සුගතිගාමී වෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක වෙච්ච අය විශේෂයි. සම්මා දිට්ඨික වෙච්ච අය විශේෂයි. ආන්ගේ නිසා
අපිට එවන් උතුම් මනුස්ස ජීවිතයක් ලැබුණා විතරක් නෙමෙයි පෙර බොහෝම පින් කරලා තිබුණ නිසා මිත්‍යා දෘෂ්ටික මිනිස් සමාජය තුලත් ඉපදෙන්නේ නැතුව හැබෑම සම්මාදිට්ඨික ජීවිත අරන් උපදින්න වාග්ය ලැබුවා. ඒ ඉපදුන කාලේ සම්මා දිට්ඨියට මනාව මග කියලා දුන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ අපිට මනුස්ස ජීවිතේ හම්බුනේ එසේ මෙසේ වාසනාවන්ත කාලයක නම් නෙමෙයි පින්නතුනි. බුද්ධාන්තරයක ලැබෙන මනුස්ස ජීවිතය වරප්‍රසාද විශාල ප්‍රමාණයකින් සම්පූර්ණයි. නොකල හැකි කුසලයක් නැහැ. හැම කුසල කර්මයක්ම සම්පූර්ණ කරන්න පුළුවන්. සංසාරේ බොහෝසේ සැප විඳලා ඒ සැප කෙලවර උතුම් නිවනින් සැනසෙන්න පින් කරන්නත් පුළුවන්. වහ කුසල් කරලා සංසාරයෙන් එතර යන්න කටයුතු සූදානම් කරගන්නත් පුළුවන්. Taman කැමති කොහොමද ඒ කැමති විදිහට කටයුතු කරන්න බුද්ධාන්තරයක අවස්ථාව තියෙනවා. අපේ ශාසනයේ මහා පුණ්‍යවන්තයෝ 5 දෙනෙක් පිළිබඳව කරුණු පැහැදිලි කළා. ඒකෙන් එක්කෙනෙක් තමයි ජෝතිය සිටුතුමා. තවත් එක්කෙනෙක් තමයි මෙණ්ඩක සිටුතුමා. අතීත කතාව පැහැදිලි කරනකොට අයියයි මල්ලි දෙන්නම වැව්වේ උක්කේනක්. එක දවසක් උක්කේනට ගිහිල්ලා එනකොට මල්ලි උග්ගස් දෙකක් කපා ගත්තා. මගට එනකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහුණා. පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය ඉල්ලගෙන තමන් වෙනුවෙන් කපාගත්තු උග්ගහේ පැණි ටික ඔක්කොම මේ පාත්‍රයට පූජා කළා. අපිට වගේ උක් මිරිකණ්ඩ අවශ්‍ය නැහැ කියලා සඳහන් කරනවා. උග්ගහ කපාපු තැනින් පෙරහණයකින් වතුර බහිනවා වගේ උක් පැණි වෙක්කිරෙනවා. පාත්‍රේ පුරවලා දන් දුන්නා. මල්ලි ප්‍රාර්ථනාවක් කළා. පසේ බුදුරජාණන් වහන්සේට උප්පැණි පූජා කරපු පිණින් දීර්ඝ කාලයක් මේ සංසාරේ සුගතියේ ඉපදෙමින් සැපයෙන් සැපයටපත් වෙමින් කල් ගත කරලා අවසානයේ සසර කෙරවල කරලා නිවන් ලබන්න මට මේ කුසලයේ හේතු වෙන්න ඕනේ කියලා. අයියාගේ උග්ගහේ පැණි ටිකක් පූජා කළා. පූජා කරලා ප්‍රාර්ථනාවක් කළා. අයියා උග්ගහ පූජා කළා කියලා මට චෝදනාවක් කළොත් මං අයියට සල්ලි දෙනවා. ඒ පිනත් මම ගන්නවා. අයියා පින් අනුමෝදන් වෙන්න කැමති නම් ඒ පින් අයියට දෙනවා. එහෙම කල්පනා කරලා ගෙදර ගියාට පස්සේ හේනට ගිය බව අහලා උක් ගෙනාවේ නැද්ද කියලා ඇහුවාම සඳහන් කළා උග්ගස් දෙකක් ගෙනාවා. මගදී පසේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. මගේ උග්ගහේ පැණි ටික පූජා කළා. උන්වහන්සේ වැළඳුවා. ඒ පින මම අනුමෝදන් වුණා. සසර අනාදිමත් කාලයක් සුගතියෙන් සුගතියට ගමන් කරලා සැපයෙන් සැපයටපත් වෙලා දෙව් මිනිස් දෙගතියේ කොහේ ඉපදුනත් සැප බහුල ජීවිතයක් ලැබලා අවසානයේ නිවන් දකින්න. ඔබේ ගහේ පැණි ටික අරගෙන ගිහිල්ලා පසේ බුදුරජාණන් වහන්සේ 500ක් බුදුවරුන්ට පූජා කළා. ඒ පින ඔබට දෙන්නද නැත්නම් උග්ගහට සල්ලි දෙන්නද කියලා. අයියා කිව්ව නෑ මටත් ඒ පිනම වටිනවා. ඒ නිසා ඒ පින් මට දෙන්න. ඒ පිනේ ආනුභාවයෙන් මට වහවහ සසරින් එතර යන්න පින් කරගන්න අවස්ථාව ලැබෙන්න ඕනේ. සසරින් එතර යන්න වාග්ය ලැබෙන්න ඕනේ. දෙන්නගේ ප්‍රාර්ථනාව ආකාර දෙකක්. ඔහු වහවහ නිවන් දකින්නයි පැතුම. නමුත් මල්ලි දෙව් මිනිස් දෙගතියේ සැප විඳලා අවසන නිවන් යන්නයි කල්පනාව. ඊළඟ බුද්ධාන්තරේ අයියා මහාන වෙලා රහත් වෙලා පිරිනිවන් පෑවා. මල්ලි අයියාගෙන් අහගෙන මහ පිංකම් කළා. ඒ කාලේ තමයි මණික් මාලිගාවක් හදලා පූජා කළේ. ඒ පිණින් දිව්‍ය ලෝකෙ දිව්‍ය සැප විඳලා
මනුස්ස ලෝකේ ඉපදිලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ධන ධාන්‍ය සීමාවක් නැහැ. ජෝතිය සිටුතුමා කියලා කියන්නේ පුදුමාකාර ධනස්කන්ධයක හිමිකරුවේ. ඒකේ සීමාවක් ප්‍රමාණයක් දක්වන්න බෑ. ඒ සිටුවරුවත් දන්නේ නැහැ තමන්ගේ ධනෙ කොච්චරද කියලා. ඉපදිච්ච දවසේ ප්‍රදේශයේම ආයුධ දිලිසිච්ච නිසා ජෝතිය කියලා නම තිබ්බා. අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදි වෙලා රහත් වෙලා පිරිනිවන් පෑවා. කාරණාව දැක්ුවේ බුද්ධාන්තරයක ඉපදිච්ච අපිට පින්කම් කරලා ඕන තරම් කැමැති විදිහට ප්‍රාර්ථනා ගුණ කරන්න පුළුවන්. මේ පින්කම් මෙච්චර ප්‍රමාණයයි කරගන්න පුළුවන් කියලා සීමාවක් නැහැ. යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවද කොයි විදිහේ ජීවිතයක් ගත කරන්න. ආන්ගේ හැම ජීවිතයක්ම වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ ළඟ පින්කම් කරලා ප්‍රාර්ථනා ගුණ කරන්න පුළුවන්. ඊට ස්වල්ප දෙයක් පූජා කරලා නමුත් කරන ප්‍රාර්ථනාවක් පින්නතුනි විපාක දෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟ එක මල් වට්ටියක් පූජා කරලා ස්වාමීනි මට සක්විති වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කළේ. පින්නතුනි ඒ ප්‍රාර්ථනාවත් මුදුන්පත් වෙනවා. අපි පූජා කළේ ස්වල්ප දෙයක්. නමුත් ඒක ඒ තරම් මහත්ඵල කළේ කවුද? ලෞතර බුදුරජාණන් වහන්සේ සතු අසීමාන්තික වූ සිල් ගුණයයි අපේ ප්‍රාර්ථනාව අපට ඉෂ්ට සිද්ධ කරලා දෙන්නේ. ඒ තරම් වාසනාවන්ත කාල සීමාවක් බුද්ධාන්තරයක ලැබෙන උපන් ජීවිතයක්. යමක්ද ප්‍රාර්ථනා කරන්නේ ලැබෙනවා. ඒ තරම්ම සීල ගුණයක් තියෙනවා. ඒ තරම්ම අනුකම්පාවක්, කරුණාවක්, මෛත්‍රියක්, සමාධියක් තියෙනවා. ස්වල්ප දෙයින් එච්චර ඵලයක් අපිට දෙන්නේ ඒ ස්වල්ප දේ ඒ තරම්ම මහත්ඵල කිරීමේ හැකියාවක් බුදුරජාණන් වහන්සේ සතු නිසා. භාග්‍යතුන් වහන්සේගේ සීලය කොපමණද කියන කාරණාව මේ ලෝකේ කිසි කෙනෙක් දන්නේ නැහැ. නමුත් ඔබ අපි හැමෝම ආරක්ෂා කරන සීලය සිල්පද මෙන්න මෙපමණක් කියලා අපි දන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ පනවපු ප්‍රමාණය අපට. නමුත් භාග්‍යතුන් වහන්සේගේ සීලේ මෙච්චර ප්‍රමාණයයි ආරක්ෂා කරන්න කියලා පනවා ගත්ත ස්වභාවයක් නැහැ. මේ ලෝකේ යම් තරම් ආරක්ෂා කළ යුතු, රැකගත යුතු, පිළිපැදිය යුතු, පිහිටිය යුතු කරුණක් තිබුණද ඒ සියල්ලම භාග්‍යතුන් වහන්සේ අතින් අල්ප මාත්‍රයක්වත් උල්ලංඝනය වෙන්නේ නැහැ. එවත් නොවි ආරක්ෂා කරන්න රහතන් වහන්සේ නමකටවත් නොහැකි කියලා දේශනා කොට වදාළ මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය භාග්‍යතුන් වහන්සේ අතින් මුළු ජීවිත කාලයටම එකම අවතක්වත් සිද්ධ නොවි ආරක්ෂා කරන්න භාග්‍යතුන් වහන්සේට පුළුවන්. ආන්ගේ නිසා මොනතරම් සීල තේජසක් භාග්‍යතුන් වහන්සේ ළඟ තිබුණද කියන කාරණාව අපි දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟ යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් වැඳ වැටිලා ප්‍රාර්ථනාවක් කළොත් ස්වාමීනි මට දෙව්ලොව යන්න ඕනේ කියලා සදහෙන් වැඳ ඔහු දෙව්ලොව යවන්න තරම් හැකියාවක් බුදුරජාණන් වහන්සේට තියෙන බව අපේ ධර්මයෙන් මනාව අපිට පැහැදිලි. ඒ තරම්ම ගුණයක්. හැබැයි හැමදාම මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. හැම කාලෙටම මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය හරි අඩක්ම ගෙවිලා ගිහිල්ලා. අඩකටත් මද වැඩි ප්‍රමාණයක්. එහෙමනම් දැන් මේ මනුස්ස ජීවිතය ලැබලා තියෙන අපි වහ යහුසුළු විය යුතුයි මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ශාසනෙත් හරි අඩකට වඩා ගෙවිලා අපේ ජීවිතෙත් සමහර ලාවට දැන් අඩකට වඩා ගෙවිලා. ආන්ගේ නිසා තවත් යහුසුළු වෙන්න ඕනේ. තවත් උත්සුක වෙන්න ඕනේ. කියන කාරණාව මේ ජාතක කතාවෙන්ම මනාව පැහැදිලි කරලා තියෙනවා. අපේ පින්නතුන් අහලා තියෙනවා අපේ ධර්මාශෝක මහරජුරු
අතීත කාලේ මේ පැණි විකුණලා තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේ නම කිසියම් අසනීපයක් සඳහා මේ පැණි ටිකක් හොයනවා. පැණි ලැබෙයි කියලා පිණ්ඩපාතේ වඩිනවා. එක තරුණියක් පසේ බුදුරජාණන් වහන්සේට පැණි තියෙන වෙළඳසැල ළඟට යන පාර පෙන්වුවා. උන්වහන්සේ මේ වෙළඳසැල ළඟට ගියහම පසේ බුදුරජාණන් වහන්සේට පාත්‍රයේ පිරෙන්න පැණි ලැබුණා. පැණි දුන්න කෙනා විශේෂ ප්‍රාර්ථනා ගණනාවක් කළා. පැණි පූජා කරපු කෙනා. ස්වාමීනි මේ මහා කුසලානුභව බලයෙන් උඩටත් යටටත් සතර දිශාවටත් මගේ ආඥාව පතුරවන්න මට දවසක පුළුවන් වෙන්න ඕනේ. උඩට යටට සිව් දිගට පතුරවන ආඥාව ඒ ආඥාවට අවනත නොවන කිසියම් කෙනෙක් නැති වෙන්න ඕනේ. අවනත නොවන කිසි කෙනෙක් නැති වෙන්න. මේ ආදි වශයෙන් තව කරුණු කාරණා ගණනාවක් දක්වලා ප්‍රාර්ථනා කළා. පැණි පූජා කරලා ලබාගත් පින තමන්ගේ සහෝදරියෝ දෙන්නටත් අනුමෝදන් කළා. ඒ පින අනුමෝදන් වෙන්න කියලා පින් අනුමෝදන් කරනකොට එක සහෝදරයෙක් සඳහන් කළා උඹේ පින මෝදෙන් එහා පැත්තට දාපන් කියලා. තවත් කෙනෙක් ඒ පින ඊටාම පහත් කරලා කතා කළා. පස්සේ කරුණු දැනගෙන පින් අනුමෝදන් වුණත් මුලින් කියපු වචන ටික එහෙමයි. අර කාන්තාව පසේ බුදුරජාණන් වහන්සේ ආපහු වඩිනකම් බලාගෙන හිටියා. ස්වාමීනි පැණි ලැබුණද? පැණි ලැබුණා. ස්වාමීනි පැණි පූජා කරපු කෙනා කළාද ප්‍රාර්ථනාවක්? මෙන්න මෙහෙම ප්‍රාර්ථනා ගණනාවක් කළා. ඇයත් ප්‍රාර්ථනා කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේට පැණි ලැබෙන්න ඒ පුද්ගලයාට දන් දෙන්න පාර පෙන්වුවේ මම. භාග්‍යතුන් වහන්සේට පාර පෙන්වුවා. වැඩි නිසා ඔහු දන් දුන්නා. දන් දීලා ඔහු ප්‍රාර්ථනා කළා. ස්වාමීනි ඔහු කරපු ඒ ප්‍රාර්ථනාව පෘථුවියටම අධිපති රජෙක් වෙන්න. නැත්නම් සතර මහා දිවයිනටම අධිපති රජෙක් වෙන්න කරපු ප්‍රාර්ථනාව. ඔහු ඒ රජකම ලබන දවසට මම ඔහුගේ අග්‍රමහීෂිකාව වෙන්න ප්‍රාර්ථනා කරනවා කියලා ඇයත් ප්‍රාර්ථනා කළා පාර පෙන්නපු නිසා. ධර්මාශෝක රජුරු ඒ ප්‍රාර්ථනාවේ ප්‍රතිඵලයයි. ධර්මාශෝක රජුරුවන්ගේ ආනුභාවයේ තරම්ම ප්‍රබලයි. යටින් මහ පොළොවේ ඉන්න සත්තු පවා ධර්මාශෝක රජුරුවන්ට අවනතයි. මහ පොළොව මතින් යන සත්තු කවරෙක්ද ඕනෑම කෙනෙක් රජුරුවන්ට අවනතයි. ඉහළටත් ඒ ආඥාව පතුරවන්න පුළුවන් නිසා සඳහන් කරනවා දෙවිවරු හැමදාම වගේ අනවතප්ත විලෙන් පවා පැංගෙනල්ලා දෙනවා කියලා. දෙවියන් උනත් රජුරවන්ට අවනත වෙනවා. ඒ ප්‍රාර්ථනාව නිසා. ඒ පින්කම සාගරයෙන් එහා පැත්තට විසි කරපන් කියලා කියපු සහෝදරය දේවානම්පියතිස්ස රජුරු. සාගරයෙන් මෙපිට උප්පත්තිය ලැබුවා. තවත් පින පහත් කරලා කතා කරපු සහෝදරය නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ. සසරේ එකටම ඉඳලා එක එක විදිහට ප්‍රාර්ථනා කළා. මම මේ කාරණාව සිහිපත් කළේ පසේ බුදුරජාණන් වහන්සේ ළඟ පැණි වෙළඳසැලට යන්න උන්වහන්සේට පාර පෙන්නපු කාන්තාවත් ප්‍රාර්ථනාවක් කළානේ රජුරුවන්ගේ අග්‍රමහීෂිකාව වෙන්න. එයත් තවත් ප්‍රාර්ථනා කීපයක් කළා. තවත් ප්‍රාර්ථනාවක් තමයි මගේ ශරීරේ නැමෙන තැනක්වත් නොපෙනෙන තරම් ලස්සන වෙන්න ඕනේ කියලා. ධර්මාශෝක රජුරුවන්ගේ අග්‍රමහීෂිකාව සම්දිමිත්‍රා සඳහන් කරලා තියෙනවා ශරීරයේ කිසිම හන්දියක් වෙනම ඉස්මතු වෙලා පේන්නේ කියලා. නැමෙන්න ඕන තැන නැමිය යුතු කාලේ නැමෙනවා. නමුත් ඇගේ වැලමිට මෙතනය, ඇගේ දන හිස මෙතනය, ඇගේ ඇඟිලි පුරුක් මෙතනය. එහෙම නැමෙන තැනක් නම් කාටවත් හොයන්න බෑ. පසේ බුදුරජාණන් වහන්සේ ළඟ ප්‍රාර්ථනා කරලා එහෙම සම්පත් ලැබපු අය එහෙමනම් පින්නතනේ ලෞතුරා සම්මා සම්බුද්ධ ශාසනයේ පවතින මේ කාලේ
ජීවමාන බුදුරජාණන් වහන්සේම නියෝජනය කරනවා වගේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න මේ කාලේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක් සම්මා දිට්ඨිකව අපිට ලැබිලා තියෙන කාලේ තනසුලක් වගේ ගිනි අඟුරු වලක් වගේ මස් නැති ලේ නැති ඇට සැකිල්ලක් වගේ සිහිනයක් බඳු සමාන මද ආස්වාද ඇත්තා වූ කාම සම්පත් වෙනුවෙන් දිවා රාත්‍රී දෙකේ වෙහෙසමින් ගත කරන කාලය නිෂ්ප්‍රයෝජනයි. අල්ප ප්‍රයෝජනයක් තියෙනවා. නමුත් ඒ කාම සම්පත් කෙරෙහි යම් කාලයක් මිඩංගු කරන්නේද නිවන් දකින්නතුරු සංසාරගත ජීවිතයේ සතර අපායන් මුදවගෙන සැපයෙන් සැපයටපත් වෙලා අදට වඩා හොඳට ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක් ගොඩනගා ගන්න මේ ලැබිච්ච අවස්ථාව කොච්චර වටිනවද? මහණෙනි, මේ ලෝකෙ පින කියලා කියන්නේ සැපයට නම. මහණෙනි, යමෙක් පින් රැස් කරනවා කියලා කියන්නේ සසර දීර්ඝ කාලයකට උතුම් සැප රැස් කර ගන්නවා කියන එකයි කියලා දේශනා කොට වදාළේ මා පුණ්‍ය භායි කියන සූත්‍ර දේශනාවේ. ආන්ගේ නිසා උදේබද්ද ජාතක කතාවත් අහලා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ අවවාදයත් හිතේ තබාගෙන තමන්ට ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයෙන් කොයිතරම් ඵල නෙලන්න පුළුවන්ද කියන කාරණාවත් නැවත නැවත මෙනෙහි කරලා වහ යුහුසුලුව රෑදවල් ભેදයක් නැතුව අප්‍රමාදීව කුසල් දහම් සම්පූර්ණ කරගෙන සසර මග කෙරවල කරන්නත් එතෙක් සසර සුව සම්පත් භුක්ති විඳින්නත් ප්‍රයෝජනයක් ගන්න ඔබ සියලු දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සිත් පහළ වේවා, ශ්‍රද්ධාව ඇති වේවා, කුසල් කරන්න වීරිය දියුණු වේවා කියලා ආශිර්වාද කරනවා. පින්තුනේ උදේබද්ද ජාතක කතාව ඇසුරින් සිදු කරන්ට යෙදුන ධර්ම දේශනා 3ක් අපි මේ අවස්ථාවේ නිමා කරනවා. මේ ජාතක කතාවෙන් ධර්ම දේශනා 3ක් විස්තර කරන්ට යෙදුණා. තුන්වෙනි ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබනවා නුගේගොඩ විශ්‍රාමික වෛද්‍ය අබේසිංහ මහත්මියගේ මූලිකත්වයෙන් උදව් උපකාර කළ කල්යාණ මිතුරු කැල හැටියට වෛද්‍ය සන්තෝෂණී මහත්මිය, පරිපූරක වෛද්‍ය කලංසූරිය මහත්මයා, දන්ත හෙදි දයානි මහත්මිය, විශ්‍රාමික හෙදි අමරා මහත්මිය, විශ්‍රාමික හෙදි රත්නායක සහ අනුලා ඇයගේ දියණිය කැනඩාවේ වාසය කරන ගයනි වත්සලා මහත්මිය, විශ්‍රාමික ගුරු නෙළුම් දේවිය, විශ්‍රාමික ගුරු පද්මා වීරසිංහ සහ පුතු තරිඳු ඉහත පවුල්වල සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය සහ ඊටම ඉක්මන් භවයක ඊටමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර සාගරෙන් එතරට යන්න මේ කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියන එක එකම ප්‍රාර්ථනාව බව සිහිපත් කරනවා. ඊට අමතරව ගායනී වත්සලා දියණියට නිරෝගිමත් දරූපතක් සිදු කිරීමට රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා. සෑම දිනාගේම මව්පියන් හට උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්න මේ කුසල් හේතු වේවා. බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරව වැඩ සිට අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් උතුම් නිර්වාණ අවබෝධය සඳහා මේ රැස් කරගත් කුසල ධර්මයන් හේතු වේවා. බෞද්ධ මාධ්‍ය ජාලයේ වර්තමාන සභාපති ස්වාමින් වහන්සේට සහ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ධම්ම නදී තිත්ත උතුම් ධර්ම දේශනා පින්කම් මාලාවේ ප්‍රධාන සංවිධායක සරත් ශාන්ත දේශප්‍රිය මහත්මයාට සහ එතුමාන්ගේ පවුලේ සියලු දෙනාටමත්
සංවිධායක මණ්ඩලයේ අනිකුත් සියලුම දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. අබේසිංහ මහත්මිය විසින් ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. එතුමිය ඇතුළු පින්කමට උදව් උපකාර කරපු සියලුම දෙනාටත් සද්ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාටමත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. උදයබද්ද ජාතක කතාවේ උදය රජතුමා හැටියට ශක්‍ර දේවේන්ද්‍ර හැටියටත් මේ ජාතක කතාවේ පැහැදිලි කරන්නේ අපේ මහ බෝසතාණන් වහන්සේමයි. ඒ වගේම භද්‍රා දේවිය හැටියට එදා ඉපදිලා කටයුතු කළේ යශෝදරා දේවින් වහන්සේමයි කියන කාරණාවත් අපි දේශනාව අවසානයේ සිහිපත් කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.